උපකල්පනය යන පදය ග්‍රීක සම්භවයක් ඇති අතර එය පැමිණෙන්නේ උපකල්පිතේ අර්ථය වන උපකල්පනය යන අර්ථයෙනි. උපකල්පනය යනු ආධාරකයක් ලෙස සේවය කරන ඒ වාක්‍ය ඕනේ නැහැ මං හිතන්නේ. ඒක තේරුමක් නැහැ මට නම් තේරෙන්නේ නැහැ. මුන් බලන්න උපකල්පනය යනු ආධාරකයක් ලෙස සේවය කරන ඇතැම් තත්වයන් මත පදනම් වූ පැහැදිලි සංකල්පයකි. ඒකෙන් මොකක්ද කියන්නේ මට තේරෙන්නේ. ඊළඟ වාක්‍යය කියනම් පරීක්ෂකයෙකුට හෝ විද්‍යාඥයෙකුට සත්‍ය සොයා ගැනීමට උපකාරී වන්නේ එම తాවකාලික පැහැදිලි කිරීමය. ඒක ආයි කියන්න ටීචර් පරීක්ෂකයෙකුට විද්‍යාඥයෙකුට පරීක්ෂකයෙකුට හෝ විද්‍යාඥයෙකුට සත්‍යයක් සොයා ගැනීමට උපකාරී වන්නේ එම తాවකාලික පැහැදිලි කිරීමය. ඊට පස්සේ උපකල්පනයක් මගින් විචල්යන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමට හැකිවන අතර එමගින් යමක් සිදුවීමට හේතුව පැහැදිලි කරයි. සෑම විටම ප්‍රමාණවත් න්‍යායාත්මක රාමුවක් මත පදනම් වූ නව න්‍යායන් ඒවායින් මතුවිය හැකි බැවින් ඒවා විමර්ශනයක් සඳහා මූලික වේ. උපකල්පන වලින් පෙනී යන්නේ අලුත් දෙයකට පැමිණීමට පවතින දෙයින් ආරම්භ කළ යුතු බවයි. ඊට පස්සේ තියෙනවා උපකල්පනයක් සැකසීමේදී පරීක්ෂකයාට එය සත්‍යාපනය කිරීමේ පූර්ණ නිශ්චිත භාවයක් නොමැත. එබැවින් විද්‍යාත්මක ක්‍රමවේදය හමුවේ එය දියුණු කර ගැනීම සඳහා එය නිවැරදි කිරීමේ ක්‍රියාවලියට භාජනය වේ. උපකල්පනයක් සත්‍ය දැයි පරීක්ෂා කිරීමට හැකි විය යුතුය. ඒක ලියා ගන්නව නේද සර්? ඔව් ටීචර් කියන්න. උපකල්පනයක් සැකසීමේදී
පරීක්ෂකයාට එය සත්‍යාපනය කිරීමේ පූර්ණ නිශ්චිතභාවයක් නොමැත. එබැවින් විද්‍යාත්මක ක්‍රමවේදය හමුවේ එය දියුණු කර ගැනීම සඳහා එය නිවැරදි කිරීමේ ක්‍රියාවලියකට භාජනය වේ. උපකල්පනයක් සත්‍යයදැයි පරීක්ෂා කිරීමට හැකිවිය යුතුය. ටීචර් ටික ආයේ කියන්නේ බැවින් විද්‍යාත්මක ක්‍රමවේදය හමුවේ එය දියුණු කර ගැනීම සඳහා හරි එය නිවැරදි කිරීමේ ක්‍රියාවලියකට භාජනය වේ. හරි භාජනය වේ. උපකල්පනයක් සත්‍යයදැයි පරීක්ෂා කිරීමට හැකිවිය යුතුය. උපකල්පනයක් සත්‍යයදැයි පරීක්ෂා කිරීමට හැකිවිය යුතුය. මේ චුට්ටක් පොඩ්ඩක් අහගන්න. ඕනෑම පරීක්ෂකයෙකුට අවම වශයෙන් මූලික අදියර දෙකක් හරහා ගමන් කරයි. පළමුවැන්න ඔහු අධ්‍යයනය කළ යුතු සංසිද්ධීන් වටා ඇති යථාර්ථය සහ සංයුක්ත කරුණුවල පූර්ණත්වය දැකීමට ඉඩ සලසන අධ්‍යයනයන්ගෙන් නිරීක්ෂණය කරන්නට විය. දෙවැන්න නිරීක්ෂණය කළ දේ මත පදනම් වූ විට එය උපකල්පනයක් සකස් කරන අතර එය කාලෝචිත සත්‍යාපනයට යටත්ව එය අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය දත්ත හෝ ප්‍රමාණවත් තොරතුරු සපයයි. අදියර දෙකම වැදගත්ය. නමුත් උපකල්පනයේ සැකසීම හා පසුව පරීක්ෂා කිරීම විද්‍යාත්මක දැනුම උත්පාදනය කිරීමේ ඉහළම ස්ථානය වේ. ඕකේ සෝස් එක මොකක්ද ටීචර්? පස්ස සෝස් එකද? ඕක ඔව් තොරතුරු ගත්තේ ඒකේ සර් මේ විශ්වකෝෂය කියලා මේ තියෙන මේකේ සර් මේ උදාහරණයක් දීලා තියෙනවා උපකල්පනයේට ගැටුම්කාරී පරිසරයක හැදී වැඩෙන පුද්ගලයින් මානසික අවපීඩනය හෝ කංසාව වැනි මානසික ආබාධවලට පීඩා විඳීම 30%ට වැඩිය. ඒ කියන උපකල්පනය උදාහරණයක් විදිහට දීලා තියෙනවා. ඒ උදාහරණය කියන්නකො ටීචර්. ගැටුම්කාරී පරිසරයක හැදී වැඩෙන පුද්ගලයින් මානසික අවපීඩනය හෝ කාංසාව වැනි මානසික ආබාධ වලින් පීඩා විඳීම 30%ට වැඩිය. අය උපකල්පන වර්ග 4ක් තියෙනවා කියනවා පරීක්ෂණ
උපකල්පන වර්ග 4. පරීක්ෂණ කල්පිතය, ශුන්‍ය උපකල්පනය, විකල්ප උපකල්පනය, අනිත් එක සංඛ්‍යානමය උපකල්පනය. මම මේකේ මේ ස්ක්‍රීන්ෂොට් ටිකක් දාන්න. හරි. මේ වර්ග හතරක් ටීචර් චූට්ටක් කියන්න ආය. සංඛ්‍යාමය පරීක්ෂණ උපකල්පිතය, ශුන්‍ය උපකල්පනය, පරීක්ෂණ කල්පිතය කියලා තියෙන නිසා පරීක්ෂණ කල්පිතය. ඔව් ඒකේ තියෙන දැන් උපකල්පන වර්ග කියලා හතරක් දාලා තියෙනවා. පළවෙනි එකේ තියෙන්නේ පරීක්ෂණ කල්පිතය කියලා. ඊට පස්සේ ශුන්‍ය උපකල්පනය, විකල්ප උපකල්පනය, සංඛ්‍යානමය කල්පිතය කියලා ඉතියි. ඊට පස්සේ නිරීක්ෂණයද? කල්පිතය. කල්පිතය. මංගාව තියෙනවා සර් කල්පිත නිර්මාණය කියන එක නම් පොඩි නෝට් එකක්. විද්‍යාත්මක ක්‍රමයේ ඉතා වැදගත් පියවරක් ලෙස කල්පිත ගොඩනැගීම හා මෙතන සද්දයි චුට්ටක් මම කියන්නම්. කල්පිත නිර්මාණය කියන කැලලක් තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමයේ ඉතා වැදගත් පියවරක් ලෙස කල්පිත ගොඩනැගීම හා ඒවා සත්‍ය හෝ අසත්‍ය බව විමසීම හැඳින්විය හැකිය. කල්පිත ගොඩනැගීමේදී අනුගමනය කරනු ලබන මූලික ක්‍රමය නම් ගැටලුව හඳුනා ගැනීම සඳහා අදාළ අංශ පිළිබඳව විවිධ නිරීක්ෂණ හෝ අධ්‍යයන හෝ පැවැත්වීමය. එමගින් ගැටලුව පිළිබඳ විවිධ ප්‍රශ්න මතු කරනු ලැබේ. ගැටලුවේ මූලයන් පිළිබඳව, පැතිරීම පිළිබඳව හා ඵලයන් පිළිබඳව ලබන දැනුම ඇසුරින් මේ කුඩා කොටස් වලට බෙදෙන ලෙස හැකිතරම් ප්‍රශ්න නැගීම අවශ්‍ය වේ. ප්‍රශ්න නිරීක්ෂණ හා ගැළපීම් තුළින් හේතුඵල වශයෙන් අනුමාන ප්‍රකාශන ගොඩනැගීම සිදු කෙරේ. මෙය කල්පිත සැකසීමයි. කල්පිතය ගොඩනැගීමේදී උද්ගාමී චින්තනය එනම් සාමාන්‍යකරණයට එළඹීම සිදුවේ. කල්පිත ගොඩනැගීමේදී එක් අනුමානයක් පමණක් එක් ප්‍රකාශයකට ඇතුළත් වන ලෙස ස්වායත්තව කටයුතු කළ යුතුය. අනුමාන කිසිවිටෙකත් අහඹු අනුමාන නොවිය යුතුය. හැම අනුමානයකටම ප්‍රමාණාත්මක සාක්ෂි තිබිය යුතුය. මෙම ක්‍රියාවලිය තුළ පළ වෙන්නේ ප්‍රත්‍යාවර්ති චින්තනයයි. ඔය ටික තමයි තේරෙන්නේ.
ඒ කල්පිත නිර්මාණය ගැන නේද ටීචර් කියන්නේ එතන. ඔව් සර් එතන කල්පිත නිර්මාණය ගැන තමයි තියෙන්නේ නා. කල්පිතයක් කියන්නේ ඒක නෙමෙයි නේද? ජනක සර් මම කියන්නද පොඩි උත්තරයක්? ඔව් ටීචර්. කල්පිතයක් යනු නිරීක්ෂණ ඇසුරෙන් මතුවන ගැටලුව පැහැදිලි කිරීමට ඇති කරගන්නා වූ බුද්ධිමත් අනුමානයකි. ඒ පිළිගැනීමට හෝ බැහැර කළ හැක. කල්පිතය ස්වරූප තුනයි. දිශා අභිමුඛ කල්පිතය, දිශා අනභිමුඛ කල්පිතය හා අභිශුන්‍ය කල්පිතය. ඒ ටික තමයි ලියලා තියෙන්නේ. අන්න ඒ ටික තමයි වැදගත් වෙන්නේ. මට මතකයි ඔය ප්‍රධාන ක්‍රම තුන නම් මතකයි. දිශාභිමුඛ, දිශා අනභිමුඛ සහ මේ කියන්නකො ටීචර් එක පරීක්ෂණයක් ඇසුරෙන් මේ දක්වන ගැටලුව පැහැදිලි කර ගැනීමට ඇතිවන අනේ මුල ඉඳලා කියන්න. ඒක පැහැදිලි නෑ මිස්. බුද්ධිමත් අනුමානයකි. මිස් ඇහුන්නේ නෑ මෙච්චර වෙලා කියපු ටික. එය කල්පිතයක් යනු නිරීක්ෂණය පැහැදිලි කිරීමට ඇති කර මිස්ටර් සිග්නල් අඩුයි මිස්. අපිට ඒක නිසා ඇහෙන්නේ කැඩි කැඩි. ඔව් ෆොටෝ එකක් තමයි. මටත් නම් මොකුත් ඇහුන්නේ නැහැ මිස් ඒක. අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ වුණොත් එහෙම එදා එක්සෑම් දාට නම් ඉවරයි. උලන් එහෙම එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා තමයි මිස් හැමෝටම. ඒක තමයි මේක අපේ නෝට් එකේ තියෙනවද කල්පිත වලට අදාළව තියලා නෝට් එක කල්පිත වලට කියලා. පොඩි නෝට් එකක් තැනක තිබුණා මගෙත් ඒක මගේ ඇරලා තියෙනවා මේ. ඔය මිස් කියන නෝට් එක අපේ තිබුණා නේද මේ තැනක? මෙවනි අනේ නෑ මිස් කැඩි කැඩි ඇහෙන්නේ. මොකද්ද ටීචර් කියන්නේ කල්පිතයක් කියන්නේ එතන? කල්පිතයක් යනු ස්වයත්ත විචල්්‍ය හා පරායත්ත විචල්්‍ය අතර පැවතිය හැකියයි අනුමාන කරන ප්‍රකාශනයක් කියලා මැඩම් දීලා තියෙනවා. ඊට පස්සේ කල්පිත ආකාර තුනකට ගොඩ නැගී හැක අර වර්ග තුන දීලා තියෙනවා. දිශාභිමුඛ කල්පිත, දිශා අනභිමුඛ කල්පිත, අභිශුන්‍ය කල්පිත කියලා. අපිට එහෙම එකක් නෑ ටීචර් කියන්නකො කල්පිතයක් කියන්නේ ස්වයත්ත විචල්්‍ය හා පරායත්ත විචල්්‍ය අතර පැවතිය හැකියයි අනුමාන කෙරෙන ප්‍රකාශනයක්. හරි. කල්පිතයන් ආකාර තුනකට ගොඩ නැගිය හැක. පළවෙනි එක දිශාභිමුඛ කල්පිත, දෙවෙනි එක දිශා අනභිමුඛ කල්පිත, තුන්වෙනි එක අභිශුන්‍ය කල්පිත. ඒකේ අර උදාහරණ දීලා තියෙනවා පොහොර යෙදීමේ ශාක වර්ධනය වැඩි වේ. ඒක දිශාභිමුඛ. ඒකත් ඕනේ සර් ලියනවද අපි? ඒක නම් වැඩක් නෑ නේද? ඒක ඕනේ නේ හරි. එතකොට මිස් ඒකේ අර පොහොර යෙදීම හා වර්ධනය අතර සම්බන්ධයක් ඇත කියලා කියන්නේ දිශා අනභිමුඛද?  පොහොර හා ශාක වර්ධනය අතර සම්බන්ධතාවයක් ඇත කියලා කියන්නේ දිශා අනභිමුඛ.                                                    එතකොට මිස් ඒකේ අර පොහොර යෙදීම හා වර්ධනය අතර සම්බන්ධයක් ඇත කියලා කියන්නේ දිශා අනභිමුඛද?
නෑ කිව්වොත් නැත තමයි කියන එක අනබිමුක වෙන්නේ. අභිෂුන් ඔව් අනබිමුක නැත කියලා. අභිෂුනින් පොහොරේදීම හා ශාකවර්ධන අතර සම්බන්ධතාවයක් ඇත කියන එක දිශා අනබිමුක. ඇත කියන එක ඔය එහෙම තමයි කියන්නේ අර අපේ දිශාවකට දැන් අර පොහොර යෙදීමෙන් ශාකවර්ධනය වැඩි වේ කියන දිශාභිමුඛයි. ඊට පස්සේ ඔව්, ඒ පොහොර දෙක අතර යෙදීමයි- සම්බන්ධතාවයක් තියෙනවා නම් අනබිමුඛයි. සම්බන්ධතාවයක් නැහැ කියලා නැතාර්ථය පෝරයේදීමයි ශාක වර්ධනයයි අතර සම්බන්ධයක් තියෙනවා නම් දිශාභිමුඛ අනබිමුඛ. දිශා අනබිමුඛෝ. සර් චූටි පැත්තකටවත් යන්නේ නැහැ නේද? ඔව් ඔව්. සර් මගේ පොඩි මේ නිරවුල් කරගන්න දෙයක් තියෙනවා සර්. මගේ ලියලා තියෙන්නේ පොහොර යෙදීම ශාක වර්ධනය පොහොර යෙදීමෙන් ශාක වර්ධනය වැඩි වේ කියලා. ඒක දිශාභිමුඛ. ඒක දිශාවකට යනවනේ සර් ඒක. පෝර යෙදුවොත් ශාක වර්ධනය වැඩි වෙනවා. දිශා වැඩි අභිමුඛ එකක් ඒක. අභිමුඛ ඔව්. වර්ධනය වැඩි වේ නේද? හරි නේද? පෝර යෙදීමයි ශාක වර්ධනය අතර සම්බන්ධයක් තියෙනවා කිව්වොත් ඒක දිශාව අනබිමුඛයි. වැඩිවීමක් නැහැනේ. සම්බන්ධයක් තියෙනවා. පෝර යෙදීමයි ශාක වර්ධනය අතර සම්බන්ධයක් ඇත කිව්වහම දිශා අනබිමුඛයක්. වැඩි වෙන්නේ නැහැනේ කොහෙවත් පැත්තකට ඇදගෙන යන්නේ නැහැනේ. එතකොට සර් වැඩිවීමක් අඩුවීමක් දෙකම එන්නේ දිශාභිමුඛද? වැඩිවීම හෝ අඩුවීම? දිශාභිමුඛ කියන්නේ සර් වර්ධනය ඔව් එක්ක අඩු වෙනවා. අඩු වෙනවා කියලා පරීක්ෂණයක් කරන්න පුළුවන් නේ. ඒකත් හරි. ඔය කියන්නේ අපි එක පැත්තකට දිශාගත වෙලා කියන එක නේද? අඩුවීමක් ගන්න පුළුවන්. පැත්තකට ඇදගෙන යෑමක්. ඔව්. එතකොට දෙවෙනි එකේ කියන්නේ සර් පොහොර යෙදීම හා වර්ධනය අතර සම්බන්ධයක් ඇත කිව්වහම ඒකේ මොකද්ද සම්බන්ධ කියලා දන්නේ නැහැ. වැඩිද අඩුද දන්නේ නැහැ. මොකක් හරි එකක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා. හේතුඵල සම්බන්ධයක් තියෙනවා. වැඩි වෙනවද අඩු වෙනවද කියලා කියන දන්නේ නැහැ. ඒව නැහැ. ඒව දන්නේ නැහැ අපි. එතකොට සර් දැන් මේ එතකොට ඒ කියන්නේ මේ ඒකේ මුල් අවස්ථාවක් වගේ දෙයක මේ දිශා අනබිමුඛ කල්පිතය කියලා කියන්නේ. නෑ සර් දැන් පෝර යදපුවම ශාක වර්ධනය වැඩි වෙන්න පුළුවන්. එක පැත්තකට එක්ක අඩු වෙන්න පුළුවන් ඒක යදපුවම. මේ ඉන්හිබිට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැත්තකට යන්න පුළුවන් ඒක. ඒක තමයි දිශාභිමුඛ. දිශාවකට අභිමුඛව යනවා. දිශාව පැත්තට යනවා. වැඩිවීම හෝ අඩුවීම පැත්තට යනවා. එතකොට අනබිමුඛ කියන්නේ එහෙම පැත්තකට යන්නේ මේ දෙක අතර මොකක් හරි තියෙනවා කියන එක දැනෙනවා. අපි හරියටම දන්නේ අඩුද වැඩිද කියලා. අන්න එහෙම එකක් දිශා අනබිමුඛ. එතකොට දිශා කල්පිතයන්නේ සර් හිතන එකන්නේ නේද? කල්පිත. අභිචූර්ණයයි කියන්නේ මේ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. එහෙම දෙයක් නැහැ කියන එක. ඒක තමයි අභිචූර්ණයයි කියන්නේ. මුකුත් නැහැ කියන එක. දැන් මෙතන අපිට මේ දීලා දෙන උදාහරණ තමයි පැහැදිලි නැත්තේ සර් නේ. දැන් අර පොහොර මාර්ග නායක කියලා දිනවා පොහොර යෙදීම හා ශාක වර්ධන අතර සම්බන්ධතාවයක් නැත කියලා. ඔව්. ඒ කියන්නේ දැන් උතන ගත්තනම් එහෙම සර් ලෝහ මල බැඳීමයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි අතර සම්බන්ධතාවයක් නැත. ඔව්. ඒ වගේ එකක් දිශා ශුන්‍යයි කියලා කියන්නේ. ඉන්න සර්. කියන්නකො සර්. මේ ඒ කියන්නේ සර් මල බැඳීමයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි අතර සම්බන්ධයක් නැත කියලා කිව්වහම මම මේ අහන්නේ එතකොට ඒක දිශා ශුන්‍යද එතකොට? කිසිම සම්බන්ධයක් නැහැ. මල බැඳීමයි මේ වායුවයි අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන්නේ දිශා ශුන්‍යයි. යකඩ බල බැඳීම හා කාබන් ඩයොක්සයිඩ් වායුව අතර කිසිම සම්බන්ධයක් නැත. නෑ මුකුත්. අභිචූර්ණයක්. එතන මුකුත් ගොඩනගන්න දෙයක් නෑ සර්. පැත්තකට යන්නෙත් නෑ. එහෙම නැත්නම් මධ්‍යස්ථව තියෙන්නෙත් නෑ. ගොඩනගන්න දෙයක් නෑ. අභිචූර්ණ දෙයක්. එතකොට සර් දැන් අපි අර උදාහරණ තුන ලියනකොට තුන්වෙනි උදාහරණය මම ලියලා තියෙන්නේ මම වැරදිලා ලියාගෙන දන්නේ නැහැ. පොහොර යෙදීම හා ශාක වර්ධනය අතර සම්බන්ධතාවයක් නැත කියන එක අරන් තියෙනම දිශා ශුන්‍ය අභිමුඛ මේ කල්පිතයක් විදිහට. එතකොට අරන් තියෙන ඒක උදාහරණය හරි. වැරදි. ඒක හරි මේ සුරංග සර් ඒක හරි. ඒක සම්බන්ධයක් නැහැ කියන්නේ කොහොමද තියෙනවනේ සර්? නෑ නෑ. ඒක කියන්නේ ඒක ඇවිල්ලා දැන් ඔයාලට පෝර ඒක කියන එක කල්පිතයක් නේ.
x කියන පෝරක් දෙනවා. ඒක පෝරද නැද්ද දන්න x කියන මූලද්‍රව්‍ය යොදපුවාම ඒක ජාක වර්ධනයට තියෙන බලපෑමක් තියනවද නැද්ද කියන එක හොයනවා. ඔයා ගොඩ නගනවා කල්පිත තුනක්. ඔව්. පළවෙනි එක තමයි දිශාත්මක x යොදපුවාම ජාක වර්ධනය වැඩි වෙනවා. හරි සර් දැන් තේරුණා. ඔතන කුඩු ටිකක් මම පැකට් එකට දාලා සර්ට් දෙනවා පෝර කියලා. ඒක මේ ඇත්තද මේක කියලා පෝර කියන්නේ අපේ දැනුමේ හැටියට ශාක වර්ධනය වැඩි කරන ඒවා. සමහරවිට අඩු කරන ඒවා තියෙන්න පුළුවන්. ඒකින් මේ තුනෙන් කියන්න බෑ. අපි උපකල්පනය කරන එකකට මේ තුනෙන් එකක් තමයි ගැලපෙන්නේ නේද? ඔව් සර්. ඒක තමයි ගන්න. හරි සර්. ඕකේ ඔප්පු වෙන්නේ එකයි. අපි ওই තුනටම පරීක්ෂණය ගෙනියනවා. නමුත් ඊට ඔප්පු වෙන්නේ එකයි. හරි සර්. හරි පැහැදිලි. ඒක තමයි කල්පිතයක තියෙන විශේෂත්වය. අමාරුයි තේරුම් ගන්නනේ. ඊළඟේ මොකද්ද ටීචර් තියෙන්නේ? අර ටීචර් කියපු එක අපිට ඇහුන්නේ නැහනේ. නිරීක්ෂණ ඇතුළෙන් ඇතිවන ගැටලුව පැහැදිලි කර ගැනීමට ඇතිවන බුද්ධිමත් අනුමානයක් තමයි කල්පිතයක් කියන්නේ කියලා නම් මට තේරුණා. අපේ ටීචර් ඉන්නවද යා? ඒක අපිට දුන්නේ සුරංග කවුද? මට නම් දැක්කේ නෑ සර් කවුද කියලා. මං හිතා ප්‍රියදර්ශනි මිස් දන්නවා ඇති. ප්‍රියදර්ශනි මිස් කවුද අපිට ඒක කිව්වේ? ඒකෙත් හොඳ කෑල්ලක් තියෙනවා. ඒකින්ද ඒකත් ලියාගන්න. මේ නිරීක්ෂණ ඇසුරෙන් නැතිවන ගැටලුව නිරීක්ෂණයක් ආශ්‍රයෙන්ද පරීක්ෂණයක් ආශ්‍රයෙන්ද? නිරීක්ෂණ ඇසුරෙන් ඇතිවන ගැටලුව. ඔව් නිරීක්ෂණ ආශ්‍රයෙන් ඇතිවන ගැටලුව පැහැදිලි කරන්න කියන බුද්ධිමය අනුමානයක් කියන එක. ඒකත් හරි කල්පිතයකට. අපේ ටීචර් ඉන්නවා නම් අපිට ඉතුරු ටික ගන්න පුළුවන්ද? චතුරි මිස් නේද ඒ ටික කිව්වේ? චතුරි ටීචර් නේ. ඔව්. චතුරි මිස් ඉන්නවද? ඒ මිස් මම දැන් ෆොටෝ එකක් දාලා තියෙනවා ගෲප් එකට. අනේ ටීචර් කවුරු හරි ඒක පොඩ්ඩක් කියවන්න. ගන්න පුළුවන් නම්. කල්පිතයක් යනු නිරීක්ෂණ ඇසුරෙන් හරි. මතුවන ගැටලුව පැහැදිලි කිරීමට ඇති කර ගන්නා වූ බුද්ධිමත් අනුමානයකි. එය ස්වායත්ත හා පරායත්ත විචල්්‍ය අතර සිදුවන්නකි. මෙය පිළිගැනීමට හෝ බැහැර කළ හැක. ඒක ඊට පස්සේ දිනවා කල්පිතාකාර තුනකි අර දිශා අභිමුඛ ඒ ටික තියෙනවා. හරි. මේකත් හොඳ උත්තරයක්. නිරීක්ෂණ ඇසුරෙන් ඇතිවන ගැටලුව පැහැදිලි කර ගැනීමට මොනවා හරි ඇති කර ගන්න බුද්ධිමය අනුමානය. ඒක ස්වායත්ත වෙන්නත් පුළුවන් පරායත්ත විචල්යක් වෙන්නත් පුළුවන්. ඒ දෙක අතර සිදුවන එක. එතකොට මේ එක බැහැර කරන්නත් පුළුවන් කල්පිතේ පිළිගන්නත් පුළුවන්. හොඳයි. හරි කල්පිතේට උත්තර තමයි දෙන්න තියෙන්නේ. ඒක විද්‍යාත්මක මේ දෙයක් පමණමනේ. දිශාභිමුඛ කියන්නේ මෙන්න ටීචර් ලියලා තියෙනවා නේද ඒක? දිශාභිමුඛ කියන්නේ මොකක් හරි දිශාවකට ඇටවුම පරීක්ෂණය අරන් යනවා. මොකක් හරි පැත්තකට බරයි. එකක් වැඩි වෙනකොට එහෙම නැත්නම් ඒ දෙක අතර සම්බන්ධය වැඩි වෙයි කියලා. මොකක් එකක් තියෙනවා. පැත්තකට යනවා. දිශා අනභිමුඛ කියන්නේ කොහොමද පැත්තකට යන්නේ මධ්‍යස්තව තියෙනවා. ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ සම්බන්ධය කොච්චර දුරට තියෙනවද. අභිශූන්‍ය කියන්නේ
කිසිම කරන කල්පිත දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන එක තමයි මේ දිශා අභිමුඛ මේ අභිශූන්‍ය කල්පිතයක් කියන්නේ ඒකයි. නෑ ඕක අපිට බෑනේ මේ සම්බන්ධයක් නැති බවක් පෙන්වන්න ඕනනේ පරීක්ෂණාත්මකව. ඒ හින්දා ඒකත් අපිට වැදගත් වෙනවා. රයිට් ඊළඟට අපිට නිරීක්ෂණයද? පේපර් එකේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද ටීචර්ලා? නිරීක්ෂණයනේ. සර් නිරීක්ෂණය, මෙතන තියෙනවා observation. තව හොඳම උපකල්පනය කල්පිතය විය යුතුයි කියලා. ඔච්චර දුරට හරියද මන් දන්නේ නැහැ. එය තවත් උපකල්පනයක් පමණි. හොඳම උපකල්පනය කල්පිතය විය යුතුය. ඔබේ කල්පිතය සරල වාක්‍යයක් විය යුතුය. ඒ ප්‍රශ්නාර්ථයක් නොවන වාක්‍ය ස්වරූපයෙන් තිබිය යුතුය. බෝංචි පැල උදාහරණය බෝංචි පැල වක්‍ර ආලෝකය හා සෙවණේදී වඩා ඍජු ආලෝකයේදී හොඳින් වර්ධනය වේ. සෙවණේදීට වඩා ඍජු ආලෝකයේදී හොඳින් වර්ධනය වේ. කල්පිතයක් යන බුද්ධිමත් අදහසක් නිසා ඒ විය හැකි දෙයක් ලෙස හෝ සිතුවිල්ලක් ලෙස දැක්විය යුතු නැත. ඍජුවම දැක්විය හැකිය. මම හිතන්නේ බෝංචි පැල වක්‍ර ආලෝකයේදී හා සෙවණේදීට වඩා ඍජු ආලෝකයේදී හොඳින් වර්ධනය විය හැකිය. එලෙස සඳහන් කිරීම අවශ්‍ය නැත කියලා තියෙනවා. ඒ කියන්නේ උපකල්පනය මොකද්ද හොඳම උපකල්පනය තමයි කල්පිතය වෙන්න ඕන කියන්නේ. ඔව්. එහෙම තමයි. කල්පිතය වෙන්න ඕන. කල්පිතය අර ප්‍රශ්නාර්ථයකින් ඉදිරිපත් කරන්න එපා කියන එක. ප්‍රශ්නාර්ථයක් නොවිය යුතුයි කියන එකනේ ඔය කියන්නේ. ඔව් සරල වාක්‍යයකින් ප්‍රශ්නාර්ථයක් වෙන්න බෑ. කල්පිතේ සරල වාක්‍යයකින් ඉදිරිපත් කරන්න ඕන. සාමාන්‍යයෙන් හොඳ අර්ථ මේව එකක්. කල්පිතයේ මේ හොඳම කල්පිතේ තමයි හොඳම උපකල්පනය තමයි කල්පිතේ වෙන්න ඕන. ඒකට කල්පිතයේ ප්‍රශ්නාර්ථයක් වෙන්නේ නැතුව සරලව ඉදිරිපත් කරන්න ඕන කියන එක තමයි ටීචර් කිව්වේ. ඊට පස්සේ නිරීක්ෂණයනේ. නිරීක්ෂණ observation. ඒකට මට පොඩි කෑල්ලක් හම්බ වුණා පොතකින්. විද්‍යාත්මක ක්‍රමය තුල නිරීක්ෂණයට වැදගත් තැනක් හිමි වේ. ලියා ගන්නකෝ. ජනක සර් කියවනවාද? පංචේන්ද්‍රයන් මගින් ඔව් වෙලාද නෑ විද්‍යාත්මක ක්‍රමය තුල නිරීක්ෂණයට වැදගත් තැනක් හිමි වේ. පංචේන්ද්‍රයන් මගින් සවිඥානිකව තොරතුරු ලබා ගැනීම නිරීක්ෂණයයි. ඊළඟ කාරණය නිරීක්ෂණයකදී ලබා ගන්නා තොරතුරු පිළිබඳව පූර්ව අපේක්ෂාවක් ඇත. දකින්න දෙය නොව
බලා දැක ගන්නා දෙයකි. ඇසෙන දෙය නොව සවන් දෙන දෙයකි. නිරීක්ෂණවලදී ඊළඟ කරුණ නිර්වද්‍ය බව සහ සූක්ෂ්ම බව වැදගත් වේ. එබැවින් නිරීක්ෂණ පෙර සැලසුම් කරගත යුතුය. නිරීක්ෂණය කරන දෑ පිළිවෙල උපකරණ වාර්තා පවත්වා ගැනීම ආදිය මෙම සැලසුමට අයත් වේ. උක්ත සංසිද්ධියට අදාළ තොරතුරු හඳුනාගෙන නිරීක්ෂණයට ලක් කළ යුතු ක්ෂේත්‍රය සංවිධානය කරගත යුතුය. ප්‍රශස්ත වාර්තා පවත්වා ගැනීම ප්‍රශස්තව වාර්තා පවත්වා ගැනීම සඳහා සංවිධානය වීම නිරීක්ෂණයට පෙර සිදු කළ යුතුය. ඊළඟ එක භාවිතා කරන උපකරණ ඒවායේ හැකියා සූක්ෂම පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතුය. දත්තවල ගුණාත්මක බව පොඩ්ඩක් ආපහු කියන්න සර් ඒක. භාවිතා කරන උපකරණ ඒ වගේ හැකියා සූක්ෂමතා පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඕනේ අපි හරි නිරීක්ෂණයක් ගන්න නම්. දත්තවල ගුණාත්මක බව
දියුණු කරගත යුතු අතර දත්තවල ගුණාත්මක බව දියුණු කරගත යුතු අතර ප්‍රමාණාත්මක දත්ත ලබා ගැනීම වැදගත් වේ. ඊළඟ කරුණ